समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළේ බුද්ධ දේශනාව තුලින් තමන්ගේ ජීවිතය දිහා බලන්න කියලයි. ලෝකේ අත්දකින මේ මසස තුලින්, ඒ කියන්නේ මේ ඇහැ තුලින් දකින ලෝකය ඇත්තටම විඥානී මායාවට හසු වෙනවා. විඥානී මායාවට හසු වුණාට පස්සේ ලෝකේ ඇත්ත කතාව පේන්නේ නැතුව යනවා. ලෝකේ ඇත්ත කතාව පින්වත්නි ඇසට අහු වෙන්නේ නැහැ. ලෝකේ ඇත්ත කතාව ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. ඒ කියන්නේ ලෝකේ ඇත්තම කතාන්දරය ප්‍රඥාව නැමැති ඇස නැති කෙනෙකුට දැක ගන්න පුළුවන්කමක් නැහැ. ප්‍රඥාව කියන ඇසේ ධාරිතාවය අනුව තමයි පින්වත්නි මේ අවබෝධයේ ප්‍රමාණය තීරණය කරන්නේ. අවබෝධයේ කරා පියමන් කරන්න කැමති මිනිස්සෙකුට පින්වත්නි අවබෝධයේ පැත්තෙන් Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න කැමති ශ්‍රාවකෙක් සෑම මොහොතකම තමාව විමර්ශනය කරන, තමාව විමසන කුසලතාවයේ තියාගන්න ඕන. ඒ තමන්ව විමසන කුසලතාවයේ තියෙන තැනක තමයි තමා තුළ උද්ගත වන මේ සක්කාය දිට්ඨිය කියන ස්වභාවය දුරු කරගෙන අවබෝධයේ කරා පුද්ගලයාට පියමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අදාළ වටපිටාව තමයි ඉන්ද්‍රිය ධර්ම තුලින්, බල ධර්ම තුලින් ගොඩනගන්නේ. ඉන්ද්‍රිය ධර්ම මත, බල ධර්ම මත ශක්තිමත් වුණු ජීවිතයක් අපට අවශ්‍ය කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ආකාරයට තමාගේ අභ්‍යන්තරය විමර්ශනය කරන්න කැමති කෙනෙක් හැම වෙලාවකම මේ ලෝකයේ අත්දකින සියලුම සිද්ධීන් අතර ජීවිතේට ඊටා ගැඹුරු කමටහනක් කරගන්නට මේ අත්දකින ලෝකය උනන්දු විය යුතුයි. එතකොට මේ අත්දකින හැම දෙයක්ම නිවනට අදාළ උපකාරාර්ථයෙන් වැදගත් වන ස්වභාවයක් විදියට සලක ගත්තොත් පින්වත්නි, එයාට පුළුවන් මේ හැම අත්දැකීමක්ම නිවනට අදාළ පාදමක්, නිවනට අදාළ පදනමක් ගොඩනගා ගන්නට. ඒ ගොඩනගා ගැනීම අපේ ජීවිතයට ඊටාම වැදගත් දෙයක්. සක්කාය දිට්ඨිය දුරු කරගන්න කැමති ශ්‍රාවකෙක්, විචිකිච්ඡාව දුරු කරගන්න කැමති ශ්‍රාවකෙක් නිරන්තරයෙන් මේ ලෝකයේ අත්දකින දේවල් මත පවතින යථාර්ථය පිළිබඳ ඉතා නුවණින් විමර්ශනය කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕන. දැන් මේ නැති වුණොත් මේ ලෝකයේ අත්දකින සමහර දේවල් වලටම අපි අහු වෙලා අනාථ වෙන්න තියෙන අවස්ථාව වැඩි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳ අවධානයක් තියෙන ශ්‍රාවකෙක්
තමන්ගේ ජීවිතය තුළ අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කරන්න කැමති ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ තුළ පවා පවතින බුදු ගුණ තමාගේ විදර්ශනා ඥානයේ උදෙසා ගොඩනගා ගන්නට ඒ බුදු ගුණ තුලින් පවා නිවන ස්පර්ශ කර ගන්නට කුසලතාවයක් තියෙන්න ඕන. ඒ කුසලතාවේ නැති වුණොත් ශ්‍රාවකයෙකුට අවබෝධය කරා පියමන් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ දේශනාවට අර ආසයානුසේ ඥානය පිළිබඳ පැහැදිලි කරන්නට කියලා බොහෝ දෙනෙක් ඉල්ලීමක් තිබුණා. ඒ නිසා ඒ කාරණියත් ඇතුළත් කරගෙන අපි මේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න ශ්‍රාවකේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පවා මනසිකාරය කරන්නේ කියන කාරණය පිළිබඳ මේ දේශනාවෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ප්‍රධාන ඉලක්කය තමයි ශ්‍රාවකයා තුල බුද්ධ ශ්‍රාවකයා තුල සක්කාය දිට්ඨිය දුර වෙන විදිහට කල්පනා කරන චින්තනය ගොඩනගලා දෙනවා. දැන් මේ ලෝකේ ප්‍රබලම බැම්ම තමයි පුද්ගලයා සසරට බැඳ තබන සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච තැනක විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන කාරණා දෙකම දුරු වෙලා යනවා. ඒ නිසා සක්කාය දිට්ඨිය නැති කරන්නේ කොහොමද කියන එක ගැන ලෝකේ උනන්දුවක් තිබිය යුතුයි. ඒ සක්කාය දිට්ඨිය නැති කර ගන්නවා කියන එක ඇත්තටම සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක් දන්නවා. මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මී කියලා දකිනවා, ආත්මීය රූපවත් කියලා දකිනවා, ආත්මීය තියෙන රූපයේ තුල කියලා දකිනවා, රූපයේ තුල ආත්මය ඇත කියලා දකිනවා. මේ විදියට මේ රූපයට මම මගේ ආත්මී කියලා වසඟ වෙච්ච ගතියක් සාමාන්‍ය ලෝකයේ සත්වයාට තියෙනවා. රූපයට විතරක් නෙමෙයි, රූපය ගැන පමණක් නෙමෙයි මේ විදියට සාමාන්‍යයෙන් ශ්‍රාවකෙක් කල්පනා කරන්නේ වේදනාව සම්බන්ධවත්. වේදනාව කියන්නේ වේදනාව සහ ආත්මී කියන්නේ එකක්. ආත්මය වේදනාවෙන් හැදිලා තියෙනවා. වේදනාව ආත්මවත්. ආත්මීය තුල වේදනාව පවතිනවා. වේදනාව තුල ආත්මී කියලා ස්වභාවයක් පවතිනවා කියලා මේ විදිහට පුද්ගලයාට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධ සක්කාය දිට්ඨියක් පවතිනවා. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන ස්වභාවය නිසා අපි සෑම වෙලාවකම අපේ ජීවිතේ විශාල අනතුරක පවතිනවා. ඒ අනතුර තමයි සක්කාය දිට්ඨිය පවතින තාක්කල් මේ විඥාණය කුමන තැන්වල සැරිසරයිද, මොන තැන්වලට මේ විඥාණය පිහිටයිද, කොහොම උපත හැදෙයිද මොකක්වත් අපට හිතා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ කාරණය බුදුරජාණන් වහන්සේ නමක් තමයි අපට ඊටාම කරුණාවෙන් මේ කාරණේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කොට වදාළේ. ඒ පුද්ගලයාගේ චිත්තසංතානයට ගැළපෙන විදිහට ධර්මයේ මතු කිරීමේ කුසලතාවයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේට තමයි පවතින්නේ. ඒක සාමාන්‍ය කෙනෙක් තුළ පවතින තත්වයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ තුළ පවතින ස්වභාවයක්. ඒතර බුදුරජාණන් වහන්සේ තුළ පවතින මේ ස්වභාවයට හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මනස තුළ ගොඩනැගිච්ච විශාල ඥාන දර්ශනය. දැන් බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ ඥාන තියෙනවා. ඒ ඥාන සාරිපුත්ත හාමුදුරුවෝ තුලවත් පිහිටලා නැහැ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා තුලවත් පිහිටපු නැති බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වෙච්ච ඥාන තියෙනවා. ඔය ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, යමක මහා පාතිහාරේ ඥානය, මහා කරුණා සමාපatti ඥානය, අනාවරණ ඥානය, සබ්බඤ්ඤුත ඥානය ආදී ඥානයන් බුදුරජාණන් වහන්සේට විතරයි සාධාරණ වෙන්නේ. ඒවා ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ නැහැ. ඒ නිසා සඩ් අසාධාරණ ඥාන කියලා අපි ඒවට කියනවා.
ඒකේ තියෙනවා ආසයානුසය ඥානය කියලා ඥානයක්. මෙන්න මේ ආසයානුසය ඥානය කියන එක පිළිබඳ අපි මේ දේශනාවල විටින් විට මතු කරපු නිසා ගොඩක් දෙනෙක් මේ ආසයානුසය ඥානය ගැන ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා ඒකට හොඳ අවස්ථාවක් මේක කියලා අපි කල්පනා කරනවා. පින්වත්නි, මේ ධර්මයේ අවබෝධ වීම පිණිස ප්‍රඥාව විතරක් තිබ්බට මදි. ප්‍රඥාව විතරක් තිබුණාම හැම වෙලාවකම මතුවෙන්නේ තර්ක විතර්ක සංවාද විසංවාද විතරයි මතුවෙන්නේ. ප්‍රඥාව විතරක් තිබ්බහම මුහුණ දෙන අවුල ඒක තමයි. ප්‍රඥාව විතරක් තිබුණාට පස්සේ පින්වත්නි, ශ්‍රද්ධාව නැති තැනක, ප්‍රඥාව විතරක් පවතින තැනක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කරා ඒ ශ්‍රාවකයාට යන්න අමාරුයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයාගේ ගමන උද්වේගකාරී වෙන්නේ නැහැ. මේ දෙක බොහොම සමබරව පවත්වගෙන යන්න ඕන. ශ්‍රද්ධාව වගේම ප්‍රඥාවත් වැඩිලා තිබුණු තැනක තමයි අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් කෙනෙක්ගේ හිත කොහොමද වැඩෙන්නේ කියලා අපිට හරියට තේරෙන්නේ නැහැ. ඒකට මේ ඥානෙම අවශ්‍යයි. ආසයානුසය ඥානෙ. අර බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා වෙලාවක එන පුරාණ, මම හිතන්නේ පුරාණ කියලා කෙනෙක්, මිගචාලා කියන උපාසිකාව එක්තරා වෙලාවක කියනවා, මගේ ඒ කියන්නේ යාගේ ඥාතිවරු දෙදෙනෙක් සුගතියේ ගියපු සිද්ධියක් ගැන එක්කෙනෙක් බ්‍රහ්මචර්යා සීලයේ දියුණු කළා. බඹසර සීලයේ දියුණු කරගෙන එයා මිය ගියා. මිය ගියාම බුදුරජාණන් වහන්සේ මතක් කළා එයා සෝවාන් වුණා, මඟඵල ලැබුවා. එයා මාර්ගඵල අවබෝධයටපත් වුණා. අන්න එයා දිව්‍ය තලයේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම එයාගේම පවුලේ තව කෙනෙක් හිටියා, ඥාතිවරයෙක්. එයා බඹසර සීලයක් දියුණු කළේ නැහැ. එතකොට එයත් සකු르දාගාමි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. එයත් අන්න බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා කියලා මතක් කළා. දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි එක්කෙනෙක් බ්‍රහ්මචාරී, එක්කෙනෙක් අබ්‍රහ්මචාරී. ඒතර මේ දෙන්නම එකම මාර්ගඵල අවබෝධයකින් එකම තලයක උපන්නා කියන එක හරි ගැටලුකාරී කියලා මෙයා ආනන්ද හාමුදුරුවන්ට කිව්වහම ආනන්ද හාමුදුරුවෝ මතක් කළා, බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙමම තමයි. ඒක ආය අභියෝගයට ලක් කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක ඒ විදිහමයි. ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔබ කියන කතාව පිළිබඳ මට කිසිම අදහසක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු කාරණේ හිමමයි කියලා ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් මේ කාන්තාව කියපු කාරණය ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සැලකලා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සැලකලාම බුදුරජාණන් වහන්සේ වදාලේ, උන්වහන්සේ පැහැදිලි කළා, ඇය බොහොම නූගත් කාන්තාවක්. මිගසාලාව. ඇය බොහොම නූගත් කාන්තාවක්. ඇය කොහොමද දන්නේ කෙනෙක්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොයිතරම් වැඩෙනවද, ප්‍රඥා ඉන්ද්‍රිය කොයිතරම් වැඩෙනවද කියලා. දැන් යාට ප්‍රශ්නේ උනේ එක්කෙනෙක් බ්‍රහ්මචාරීව කොහොමද සකු르දාගාමි වුනේ, අනිත් එක්කන අබ්‍රහ්මචාරීව කොහොමද සකු르දාගාමි වුනේ කියලා. ඒකට හේතුව තමයි දැන් එක්කෙනෙක් බ්‍රහ්මචාරීනේ, එක්කෙනෙක් අබ්‍රහ්මචාරීනේ. ඒ කියන්නේ එක්කෙනෙක් අඹදරුවෝ එක්ක කාලය ගෙවමින් හිටියා. නමුත් තව කෙනෙක් හිටියා මේ අඹදරුවෝ එක්ක ඒගොල්ලන්ගේ යාගේ වාසයක් තිබ්බේ නෑ. එයා බොහොම බ්‍රහ්මචාරීව හිටියේ. දැන් මේ වගේ දෙන්නෙක් එකම තැන උපදින්නේ කොහොමද?
මේ වගේ දෙන්නෙක් සීලේ විවිධත්වයක් පවතින තැනක එකම ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුලින් එකම තලයක උපදින්නේ කොහොමද? ඒකට බලපාන්නේ ඒ අය තුල වැඩිලා තියෙන ඉන්ද්‍රිය ධර්ම. සමහර අයගේ ප්‍රඥා ඉන්ද්‍රිය හොඳට බලවත්. එතකොට එයා අබ්‍රහ්මචාරී වුණත් එයාට ධර්මී ස්ථාවරේ කරා පැමිණෙන්න පුළුවන්. සමහර අයගේ ප්‍රඥා ඉන්ද්‍රිය දුර්වල වුණත් සද්ධා ඉන්ද්‍රිය බලවත්. එතකොට සීලේ උපකාරය වැඩියෙන් ගන්න ඕන. ඒකයි බ්‍රහ්මචාරී කෙනා එයත් සකෘදාගාමි වෙලා දිව්‍ය තලයේ උපන්නා කියලා කිව්වේ. ඒතර පුළුවන් නම් අපි දක්ෂ වෙන්න ඕන මේ දෙකම ඊටා සමපාතව පවත්වගෙන යන්න. සද්ධා ඉන්ද්‍රියද ප්‍රඥා ඉන්ද්‍රියද කියන මේ ඉන්ද්‍රිය ධර්ම දෙකම සමපාතව පවත්වගෙන යන්නයි අපි දක්ෂ වෙන්න ඕන. අද නම් මොකද ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මවල භාවිතයට අනුව ලෝකයෙන් කර්මස්ථානයක් මතුවෙන්නේ නැහැ. ඒක කියලා දෙන්න අපි තුල දක්ෂතාවයක් නැහැ. ඇයි? කියලා දෙන්න දක්ෂ නැත්තේ ඒ දක්ෂතාවයේ මතුවෙන්නේ ආසයානුසේ ඥානයත් එක්කයි. අපිට එහෙම ආසයානුසේ ඥානයක් නැහැ නේ පින්වත්නි. එතකොට ආසයානුසේ ඥානෙ බුදුරජාණන් වහන්සේටයි පැහැදිලි වෙන්නේ. මොකද්ද මේ ආසයානුසය කියලා කියන්නේ? ආසයානුසය කියලා කියන්නේ මේ ඥානයෙන් තමයි පින්වත්නි පුද්ගලයාගේ ආශ්‍රවවල ප්‍රමාණය දැනගන්නේ. ඒ වගේම ආශ්‍රයන්ගේ ප්‍රමාණය දැනගන්නෙත් මේකෙන්. අනුසය ධර්මයන්ගේ ප්‍රමාණය දැනගන්නෙත් මේකෙන්. චරිත ස්වභාවය දැනගන්නෙත් මේ ඥානෙන්. අදිමුක්ත භාවය දැනගන්නෙත් මේ ඥානෙන්. භව්‍යාභව්‍යතාවය දැනගන්නෙත් මේ ඥානෙන්. දැන් බලන්න එතකොට පුද්ගලයෙක් පිළිබඳ මොන තරම් විශ්ලේෂණයකින්ද බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මයේ මතු කරලා පෙන්වා දෙන්නේ. මොන තරම් විශ්ලේෂණයකින්ද මේ වැඩ කරන්නේ. එතකොට ආසයානුසේ ඥානය තුලින් බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒ පුද්ගලයාගේ ආශ්‍රය දැනගන්න. ඒ පුද්ගලයාගේ අනුසය දැනගන්න. චරිතය දැනගන්න. අදිමුක්ත භාවය දැනගන්න. භව්‍යාභව්‍යතාවය දැනගන්න. මෙන්න මේවා ඔක්කොම දැනගන්නේ පින්වත්නි ආසයානුසේ ඥානය තුලින්. ඒ පුද්ගලයාගේ විශ්ලේෂණය බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙන කෙනෙකුට කරන්න බෑ. එතකොට දැන් මෙතන අපි දැනගන්න ඕන මෙතන මේ ආශ්‍රය කියන්නේ මොකක්ද කියන එක. පින්වත්නි අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අනාදිමත් කාලයක් තුල නොයෙක් මිත්‍යා දෘෂ්ටීන්ට පැටලිලා තියෙනවා. ඒ පැටලිච්ච මිත්‍යා දෘෂ්ටීන් වල අපි තව දුරටත් පැටලි ඉන්නවා. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටික ස්වභාවයන් කොහොමද ඇති වුනේ කියලාත් බුදු කෙනෙක් දැනගන්නවා. ඉතාම සුළු වේලාවකින් ඒක විශ්ලේෂණය කරගන්න පුළුවන්. ඒ වගේ මේක ඉවත් කරනවා නම් කොහොමද ඉවත් කරන්න කියලාත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඉවත් කරන්න මොන වගේ දෙයක්ද කරන්න ඕන කියලාත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ කොයි විදිහට හිටියොත්ද ඒක ඉවත් කරගන්න පුළුවන් කියලාත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒකයි සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට එනකොටම උන්වහන්සේ යාගේ අභ්‍යන්තරේ කැළඹෙන විදිහට කතා කරන්නේ. අර පෝටිල භික්ෂුවට එහෙම තුච්ච පෝටිල කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට යාගේ අභ්‍යන්තරේ කැළඹෙනවා. මේ මොකද්ද මේ උනේ කියලා. මොකද එයා නොයෙක් ආකාරයේ දෘෂ්ටි වලට පැටලිලා ඒක ඉවත් කරනවා නම් කොහොමද ඉවත් කරන්නේ? මේක කොහොමද ඇති උනේ? මොන විදියට හිටියොත්ද මේක ඉවත් කරන්න පුළුවන් කියලා ඒ පිළිබඳ පුදුමාකාර විශ්ලේෂණයක් තියෙනවා. ඒතර මේ විදියට මතු කරපු ධර්මය තුල තමාව ගොඩ නැගෙනවා නම් මා තුලත් මෙවැනි ආශ්‍රව ධර්ම තියෙනවා නම් ඒවා ඉවත් කර ගැනීම පිණිස මා ඍජු වැඩපිළිවෙලකට බැහැ ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ නැති නිසා අපි ධර්මයේ තුලින් බල ඒක තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයක් විදියට අර එක මාළුක්‍ය පුත්ත කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා දස අව්‍යාකෘත ප්‍රශ්නයක් විමසුවා. ප්‍රශ්න 10ක් විමසුවානේ. ඒවා සම්පූර්ණයෙන් එක දෘෂ්ටීන්ට බරයි. මිත්‍යා දෘෂ්ටිය පොදුවේ පදනම් වෙච්ච කතාන්දර. ඒවා නිවනට සම්බන්ධ සම්මාදිට්ඨික කතාන්දර නෙමෙයි.
එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුවට ප්‍රතිචාර දක්වන විදිහ ඒ භික්ෂුවගේ අභ්‍යන්තරේ කලඹනවා. එකම දෙයකටවත් ඒ ප්‍රශ්න 10ටම බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. මොකද ඒවා නිවනට සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි. ඊට පස්සේ මාළුක්‍ය පුත්ත භික්ෂුවගේ බුදුරජාණන් වහන්සේ ආසයානුසේ ඥාණයෙන් දකිනවා මේව ඇති වුණේ කොහොමද, මේ මිනිස්සෙක් මේක නැති කරනවා නම් කොහොමද නැති කරන්න කියලා දන්නවා. දන්න නිසා ඒ දැක්මට අනුවයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ. උන්වහන්සේ දක්වන ප්‍රතිචාරය තුළ තමයි මේ භික්ෂුව සත්‍ය අවබෝධයේ පැත්තට විවෘත වෙන්නේ. දැන් මේ භික්ෂුව ඊට පස්සේ කියනවා දැන් ඔබ වහන්සේ ළඟට එනකොට මට පැහැදීමක් තිබ්බා. ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේ සමග කතා බහ කිරීම තුළ දැන් මට තිබුණා නම් පොඩි පැහැදීමක්. ඒ තිබුණ පැහැදීමත් මට දැන් නැහැ. කලින් මට ඔබ වහන්සේ ගැන පැහැදීමක් තිබුණා. එනකොටත් ඒ පැහැදීම තිබුණා. නමුත් ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේ සමග කතා බහ කරාම දැන් මට ඒ පැහැදීම නැහැ. ඒ නිසා මම සිවුර අතහරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා මාළුක්‍ය පුත් ඔබ එනකොට මම පොරොන්දු වුණාද ඔබට මේවට උත්තර දෙන්නම් කියලා. ඔබ මේ ශාසනයට එනකොට මම පොරොන්දු වුණාද ඔබට මම මේවට උත්තර දෙන්නම් කියලා? නැහැ. ඒ වගේම ඔබ මට පොරොන්දු වුණාද ඔබ වහන්සේ මට මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේවට උත්තර දෙනවා නම් මම මහාන වෙන්නම් කියලා ඔයා මට පොරොන්දු වුණාද කියලා ඇහුවා. ඒත් නැහැ. එහෙනම් මොකද්ද මේ දැන් කියන්නේ කියලා අහනවා. ඔබ මේ මොකද්ද කියන්නේ කියලා අහනවා. හරි මම යනවා කියලා අඩියක් දෙකක් පිටිපස්සට ගිහින් ආයෙත් හැරිලා අහනවා හරි මම අහන එකට ඔබ වහන්සේ උත්තර දෙන්නේ නැත්නම් ඔබ වහන්සේ මොකක්ද කියන්නේ? එතකොට කියනවා මම කියන එක දැනගන්න ඕන නම් වාඩි වෙන්න. මම ඔය වගේ අව්‍යාකෘත ප්‍රශ්න වලට උත්තර දෙන කෙනෙක් නෙමෙයි. මම දුකෙන් අත මිදීමත් ගැන පණිවිඩය කියනවා මිසක් මට මේ ලෝකයේ දිග පැලල මරණින් පසු පැවැත්ම නොපැවැත්ම ගැන මට සංවාද විසංවාද කරන්න අවශ්‍ය නැහැ. ඒවට උත්තර දෙනවා නම් බැරිකමකුත් නැහැ. නමුත් බුදුදහමේ කේන්ද්‍රගතව කතාව මේ නිසා ඒ භික්ෂුව එහෙම වාඩි වුණා. ආයතින් සංවරයටපත් වුණා. එතකොට මේ භික්ෂුවට ප්‍රතිචාර දක්වන්න ඕන තැන බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ භික්ෂුවගේ හැරවුම් ලක්ෂය කොතනද කියලා දන්නවා. එයාට කතා කරන්න ඕන විදිහ දන්නවා. එයාට බොහොම සෞම්‍ය වචනයෙන් කතා කරන්න ඕනද ගොරෝසු වචනයෙන් කතා කරන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී බොහොම සෞම්‍ය වචනයෙන් කතා කරනවා. ඒ වගේම ගොරෝසු වචනයෙන් කතා කරනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් බුදුරජාණන් වහන්සේටත් පටිගය තිබ්බද දන්නේ නැහැ කියලා. නෑ පටිගයෙන් නෙමෙයි. ආසයානුසේ ඥාණයෙන් දන්නවනේ. මේ පුද්ගලයා ශික්ෂණයට පත් කරනවා නම් කෙබඳු ආකාරයේ වචනද භාවිතා කළ යුත්තේ කියලා ඒ භික්ෂුව හික්මවන විදිය බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ ආශ්‍රව දැනගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතය තුළ පැලවිලා තියෙන අනාදිමත් කාලයක් තුළ මිත්‍යා දෘෂ්ටීන් වලින් පැටලිලා තියෙන මේ தત્ත්වය ගැන බුදුරජාණන් වහන්සේ අපේ හිත දකිනවා. එහෙම දැකලා පින්වත්නි ඒවා කොහොමද ඇති වුනේ කියලාත් දන්නවා. මොන විදි තැන්වලදීද මේවා වැඩුණේ කියලාත් දන්නවා. ඉවත් කරන්නේ කොහොමද කියලාත් දන්නවා. ඉවත් කරනවා නම් මොනවද කරන්න ඕන කියලාත් දන්නවා. කොයි විදියට හිටියොත්ද මොන වගේ විදියට වැඩ කළොත්ද ඒක ඉවත් වෙන්නේ කියලාත් බුදුරජාණන් වහන්සේ දන්නවා. එතකොට පින්වත්නි මේ විදියට බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගේ ආශ්‍රව දැනගත්ත. නමුත් දැන් අද අපි මේ වගේ එකක් උපකාර කරගනිද්දී අපි දැනගන්න ඕන අපිට ඒ විදියට අපේ මනස විශ්ලේෂණය කරලා කියන්න කෙනෙක් නැහැ. දැන් මේක කොහොමද නිවනට උදව් වෙන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. අද අපිට ඒක විශ්ලේෂණය කරලා කියන්න බුදුරජාණන් වහන්සේ අද අපි අතර වැඩ ඉන්නවා නෙමෙයි. ඒ නිසා අපිට පුළුවන් පින්වත්නි අපිට පුළුවන් අපි තුල බුදුරජාණන් වහන්සේ ඉලක්කගතව පෙන්වපු අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටීන් තියනවා නම් ඒ වගේම දස අව්‍යාකෘත වශයෙන් සාස්වත අසාස්වත ඇත නැත ඉන්නවද නැද්ද මරණින් පස්සේ ඉන්නවද නැද්ද මේ කතාන්දර ගැන අවුලක් තියෙනවා නම්
අපි තුලින්ම අපිට විමසන්නයි තියෙන්නේ. කොහොමද මේ වගේ එකක් වැඩුණේ? ඇයි මා තුල මෙබඳු චින්තනයක් පවත්වන්නේ? එතකොට මම මෙබඳු චින්තනයකින් අයින් වෙනවා නම් කොහොමද බුද්ධ ශාසනය ඔස්සේ ලෝකේ දිහා බලන්නේ? එතකොට එයාට තේරෙනවා ලෝකේ දිහා මම පටිච්ච සමුප්පන්නව බලන් ඉගෙන ගන්න ඕන. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදය හොඳට ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගත්ත තැනක මට ලෝකය හේතුඵල සහිතව ඇති වෙන ආකාරය දැනගත්තට පස්සේ අර නොඑක ආකාරයේ දෘෂ්ටිවල පැටලිලා යන්න තියෙන අදහස, නොඑක ආකාරයේ දෘෂ්ටිවල ගැට ගැහිලා යන්න තියෙන අදහස මගේ හැරිලා යනවා නේද කියලා තමා තුලින්ම විමසන්නයි තියෙන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ආසයානුසේ ඥාණයෙන් දැක්ක දේ මගේ හිතින් මට දකින්නයි වෙන්නේ. වෙනත් කෙනෙකුගේ හිත නෙමෙයි, මගේ හිත මට දැක ගන්නයි තියෙන්නේ පින්වත්නි. එතකොට මේ මොහොතේ මේ ආසයානුසේ ඥානය තුලින් බුදුරජාණන් වහන්සේ දැනගත්ත දේ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය තුලින් අපිටම බලා ගන්නයි තියෙන්නේ. එතකොට තේරෙවි මේ අවුල කවුරුත් හදපු එකක් නෙමෙයි. මේ අවුල හේතුන් නිසා උද්ගත වෙච්ච තත්ත්වයක්. මේ මොහොතේ මා තුල ඔබ තුල ගොඩනැගී ඇති නොඑක ආකාරයේ දුක්ඛ ස්කන්ධය, ජාති දුක, ජරා දුක, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී නොඑක ආකාරයේ අනේක ප්‍රාකාරයේ දුක්ඛයන් පින්වත්නි පටිච්ච සමුප්පාදව ඇති වුණ දේවල් කියලා Tamanටම දැක ගන්න පුළුවන්. තමා තුලින්ම විමසලා බලන්න පුළුවන්. එතකොට ඒ තමා තුලින් විමසලා බලනකොට පින්වත්නි Tamanට තේරෙනවා මේ දෘෂ්ටිගත වෙලා ඇත හෝ නැත හෝ කියලා අන්තයකට වැටෙන්නේ නැතුව ඉන්නවද නැද්ද කියලා විමසන්නේ නැතුව මේ හේතුන් නිසා ඇතිවෙන ක්‍රියාවලියක් තියෙනවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ තුල දායාද වෙන්නයි තියෙන්නේ. එතකොට අර බුදුරජාණන් වහන්සේ දා ආසයානුසේ ඥාණයෙන් දැකලා අපට නිවෙන්න මතු කරපු කාරණය අපිටම දැකලා අපේ හිත තුලින්ම නිදහස් වෙන්න පුළුවන් පින්වත්නි. එතකොට පින්වත්නි මේ ඒ සත්‍යයා ආයතන ලෝකයෙන් අත්දකින ලෝකය අනුභව කරමින්, කාමයේ අනුභව කරමින්, ඒ කාමයන්ටම බැහැගෙන පින්වත්නි, කාමයන් තුලම මුසපත් වෙලා ගත කරන ජීවිතය තුල ඒ අත්දකින අත්දැකීම් ටිකම Tamanගේ ඒ අත්දැකීම් වලටම අපි තණ්හා කර කර ඒවම නැවත නැවත අත්දකින්න හිතේ කැමැත්තක් ඇති වෙලා ඒ වින්දනයේ තුල ගොඩනැගෙන තණ්හාව නිසාම හිත දැඩිව අල්ලගෙන, ඒ තණ්හාව ඇති කරලා දුන්න රූපයක් දැඩිව අල්ලගෙන, තණ්හාව හදලා දුන්න ශබ්දයක් දැඩිව අල්ලගෙන, තණ්හාව හදලා දුන්න ගඳ සුවඳක් දැඩිව අල්ලගෙන, රසයක් දැඩිව අල්ලගෙන, පහසක් දැඩිව අල්ලගෙන, අරමුණුත් දැඩිව අල්ලගෙන, ඒ දැඩිව අල්ලගෙන තියෙන ගතිය නිසාම ඒ අල්ලගත්ත ස්වභාවයට අනුව නැවත නැවත ලෝකයට පිවිස අපි පින්වත්නි ලෝකයට ගිහින් මේ ලෝකයෙන් කයින් වචනයෙන් මනසින් තව දුරටත් අලුත් කර්ම සකස් කර ගනිමින් ඒ කර්ම සකස් කර ගැනීමේ ක්ෂේත්‍රයට අනුව නැවත නැවත විඥානයේ ප්‍රතිසන්දිය ලැබමින් ඒ ප්‍රතිසන්දිය ලැබපු තැනකම ප්‍රතිසන්දිය ලබාපු තැනට අනුව පින්වත්නි ජරා මරණ දුක හදා යන ගමනක් තියෙන්නේ. මේක ඇත හෝ නැත හෝ කියලා. ඒ කියන්නේ මරණින් පස්සේ ඇත කියන තැනක හිරවීමක් හෝ මරණින් පස්සේ නැත කියන තැනක හිරවීමක් හෝ අනවශ්‍ය දෙයක්. මේක ಭಾರತයේ තිබුණ අර දස අව්‍යාකෘත ප්‍රශ්නවල මූලික ස්වභාවය. සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය මේගොල්ලෝ තමයි දෙපැත්තට බෙදලා කොටසක් කාමසුකල්ලිකානුയോഗය අනුගමනය කර කොටසක් අත්තිකිලමතානුയോഗය අනුගමනය කර අධික දුෂ්කර වැඩපිළිවෙලකට බැහැගෙනයි මේ අය හිටියේ. එවැනි දුෂ්කර වැඩපිළිවෙලක් තුලින් කිසිම හරයක් සාරයක් නැති බව තේරුම් අරගෙන පින්වත්නි, ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා විසින් ජීවිතාවබෝධය කියන ස්වභාවය තුල දායාද වීමේ වැටකඩලු වසාගෙන ඉන්න තැනක ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ තුලින් ඇත නැත කියලා ඍජුව පනවන්න නැතුව ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇතිකල්හි මෙය ඇත,
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඉපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යයි කියන න්‍යායට අනුව ලෝකේ දිහා බලනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල ඒ මොහොතේම නිවිල යනවා. ඒක බුදු කෙනෙක් අපිට ඔළුව අත ගාලා පෙන්වන්න නැති වුණා කියලා අපි කම්පාවටපත් වෙන්න දෙයක් නැහැ. එදා ආසයානුසේ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දැකලා පැහැදිලි කරපු දේ තමන්ගෙම හිතින් තමාව දකින්නයි තියෙන්නේ. තමන්ගේ හිතින් තමාව දකින්නයි තියෙන්නේ පින්වත්නි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ආසයානුසේ ඥානය තුලින් තමයි පින්වත්නි අනුසය දැනගන්නේ. ආශ්‍රව දැනගන්නවා අනුසය දැනගන්නවා. එතකොට අනුසය ගැන නම් අපි ගොඩාක් දේශනාවල කතා කරලා තියෙනවා. මොනවද අනුසය කියලා කියන්නේ? කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිට්ඨියානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා මේ අනුසය ධර්මයන් අපේ හිත තුල නොඑක ආකාරයකින් රෝපණය වෙලා තියෙන තාක්කල් අපි ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ යනවා. එතකොට මේ අනුසය ධර්මයන් පින්වත්නි පවතින විදිහ අපිට හොයන්න බෑ. කොහොමද හිතේ තියෙන්නේ කියලා මේ බැලූ බැල්මට මිනිහෙක්ගේ මූණ දිහා බලලා හොයන්න බෑ. ඒක හරියටම මාත්‍රාව කොපමණද මේකට විකල්පය කොපමණද කියලා බුදු කෙනෙක් තමයි දන්නේ. ඒ දැනගන්නේ ආසයානුසේ ඥානීය තුලින් පින්වත්නි. ආසයානුසේ ඥානීය තුලින් තමයි ඒක දැනගන්නේ. එතකොට මේ ආනුසය තමා තුල තියෙන බවවත් කොච්චර අවදානම්ද කියනවා නම් පින්වත්නි අලු යට ගින්දර තියනවා වගේ තියෙන්නේ. තමා තුල තියෙන බවවත් Taman දන්නේ නැහැ. Taman තුල තියෙන බවවත් Tamanට තේරෙන්නේ නැහැ. එච්චරට සියුම් මේ අනුසය. අනුසය විතරක් තිබ්බත් උපදින්නේ ඒකයි. Taman තුල තියෙනවා කියලා දන්නේ ඔය අතීතේ හිටිය සමහර රහතන් වහන්සේලා උන්වහන්සේලා මේ පස්සේ රහත් වුණ අයත් හිටියා. සමහර ස්වාමීන් වහන්සේලා හිටියා මේ බිස්නස් එකකට නෙමෙයි රහත් වුණා කියලා. දැන් රහත් වීම කියන්නේ ලොකු වෙළඳ පොලක් තියෙන දෙයක් වෙලානේ අද නම් ලෝකේ. මාර්ගඵල කියන එක. නමුත් ඒක උන්වහන්සේලාගේ ජීවිතයේ තුල සමහර ධ්‍යාන සිත් දියුණු කරපු උදවිය හිටියා. ඒ ධ්‍යාන සිත් දියුණු කරපු අය හිටියා. ඒ අවුරුදු 30 40 ඒගොල්ලෝ දන්නේ නැහැ තමා තුල අනුසය ධර්මයන් පවතිනවා කියලා. මොකද සමහර අය රහත් වෙලා කියලා මුලාවටපත් වෙලා හිටියේ. අර ධ්‍යානසිතේ ප්‍රබලභාවයේ නිසාම ඒ ධ්‍යානසිතේ ප්‍රබලභාවයත් එක්ක පින්වත්නි තමා තුල අනුසය මතුවෙන්නෙම නැහැ. ඒ කියන්නේ දන්නේ නැහැ අනුසය තමා තුල තියෙනවද කියලාවත්. දන්නේ නැහැ. දැන් සමහර ස්වාමින් වහන්සේලා වැඩ හිටියා මේ සමහර අවස්ථාවල කවදාවත් රාගය කියලා මේ අවුරුදු ගානක් රාග මාත්‍රයක් ඇති වෙලා නැහැ පින්වත්නි. එතකොට උන්වහන්සේලා මේ හොඳට භාවනාත් කරපු අය, ධ්‍යාන දියුණු කරපු අය ඒ හාමුදුරුවෝ හිතාගෙන හිටියා එහෙනම් මම දැන් රහත් වෙලා වෙන්න ඇති කියලා. බලන්න තමන් දන්නේ නැහැ තමන්ගේ අනුසය පවතින විදිය. තමන්වත් දන්නේ නැහැ. එතකොට අනුසය නැගී හිටින විදිහ බුදු කෙනෙකුට තමයි තේරෙන්නේ. අනුසය ක්‍රියාත්මක වෙන විදිය බුදුරජාණන් වහන්සේ නමකට තමයි තේරෙන්නේ. ඒ අනුසය ක්‍රියාත්මක වෙන ස්වභාවය දැනගන්නේ ආසයානුසය ඥානය තුලින් පින්වත්නි. එතකොට අපිට දැන් සමහර වෙලාවට අනුසය නැගී හිටින අනුසය තමා තුළ ක්‍රියාත්මක වෙන විදිහ අපිට සාමාන්‍ය කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. සමහර වෙලාවට පින්වත්නි අනුසය නැගී හිටින විදිහ අපිට තේරෙන්නේ ඒක පරිඋත්ථාන මට්ටම ඒකට කියන්නේ. ඊට පස්සේ අනුසය ක්‍රියාත්මක වෙන විදිහට අපි කියන්නේ වීතික්කම අවස්ථාව කියලා. දැන් මේ විදිහට මේ අනුසය ධර්මයන් වල නැගී හිටින ආකාරය කොයි මොහොතේ නැගී හිටිනවද කියලා ඒක බුදු කෙනෙකුට තමයි තේරෙන්නේ. අපිට සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. කාමරාගානුසය නැගී හිටින ආකාරය සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ හිතා ගන්න බෑ අනුසය පවතිනවා කියලා. එතකොට මේ අනුසය වශයෙන් මුල් බැහැගෙන තියෙන ස්වභාවය
අපි මේ ගන්න අත්දැකීම් වලින් පෝෂණය වෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම ඒ දකින්න රූපය තුල මනාපභාවයක් උපදිනකොට රාගානුසය වැඩෙනවා ඇතුලේ. අපි දන්නේ නැහැ රාගානුසය වැඩෙනවා කියලා. මේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් දැනගත්තා විනා. අපි තුල මේ මොකක් හරි ඇහෙන් දකින්න රූපේ නිසා අමනාප ගතියක් ඇති වෙනකොට පටිඝානුසය කියන එක වැඩෙනවා. අපි දන්නේ නැහැ එහෙම ඇතුලේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදියට දැන් උන්වහන්සේ ආසයානුසය ඥාණයෙන් අපිට මේ කාරණා දිහා බලලා පැහැදිලි කරන්න නැති වුණත් පින්වත්නි අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. මෙන්න මේ ආසයානුසය ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක දේ තමා තුලින් විමසන්න කුසලතාවය තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා දැන් අපිට නොතේරෙන එකක් මොකද්ද? අපි තුල හැම මනාප අදහසක් ඇති වෙන වෙලාවකම සෑම කැමැත්තක් ඇති වෙන වෙලාවකම මනාප භාවයක් ඇති වෙන හැම අවස්ථාවකම පින්වත්නි අපි තුල රාගානුසයට ලකුණු හම්බ වෙනවා. රාගානුසයයි පෝෂණය වෙන්නේ. නමුත් ඒක අපිට සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හොයන්න බෑ. පටිඝානුසය පෝෂණය වෙනවා. ඒක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හොයන්න බෑ. රාගානුසය හෝ පටිඝානුසය අපේ අභ්‍යන්තර ක්‍රියාවලිය තුල වැඩෙනවා කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් දැන් අද බුදුරජාණන් වහන්සේ ඒක ආසයානුසය ඥාණයෙන් දැකලා අපේ තුල අනුසය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මොන මට්ටමින්ද කියලා අපිට තේරෙන්නේ නැහැ නේ. වීතික්කම මට්ටමින්ද පරිවිට්ඨාන මට්ටමින්ද මේක අපිට තේරෙන්නේ නැහැ. හැබැයි බුදු කෙනෙකුට හරියට මේක දැකලා ඒකට අදාළ කර්මස්ථානීය පැහැදිලි කරන්න පුළුවන්. නමුත් දැන් අපිට කුසලතාවයක් තියෙන්න ඕන. මේ අනුසය වර්ග ටිකක් අනුසය කියලා කොටසක් තියෙනවා. කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිට්ඨියානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා මේ අනුසය අපි ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් මනාපමනාපකම් ගොඩනගා ගන්නකොට අනුසය පෝෂණය වෙනවා. ඒ අනුසය පෝෂණය වෙනවා කියන කාරණේ මේ මොහොත තුලත් මා තුල નિરાයාසයෙන් සිද්ධ වෙනවා. අනුසේ වැඩෙන්නේ නැති සුඛ වේදනා දුක් වේදනා තියෙනවා ඇත්තට. මේකට වේදල්ල සූත්‍රය බලන්න. නමුත් හැම වෙලාවකම සාමාන්‍ය ගනුදෙනු අතර අනුසේ පෝෂණය වෙනවා කියලාවත් අපි දන්නේ නැහැනේ බුදු කෙනෙක් පහළ නොවුනා නම්. ඒකට අපිට පුළුවන් අනුසේ පෝෂණය නොවන විදියට නිර්ාමිෂ සුඛ වේදනා, නිර්ාමිෂ දුක් වේදනා සමග අපිට අපේ ගනුදෙනුව හදා ගන්න පුළුවන්. මොකද නිර්ාමිෂ සුඛ වේදනා, නිර්ාමිෂ දුක් වේදනාව තුල තවදුරටත් අනුසේ පෝෂණය වෙන්නේ නැහැ. අනුසේ සම්පූර්ණයෙන් උදුරලා දාන විදිහ ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණීය මානසිකාරය කිරීම තුල අත්දකින විදිහ ගැන බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා. ඒ වගේම ආසයානුසය ඥාණයෙන් බුදු කෙනෙක් දැනගන්න දේ තමයි කතමා සත්තානං චරිතං. සත්වයාගේ චරිතය බුදුරජාණන් වහන්සේ හරියටම දන්නවා. ඒ චරිතය අනුවනේ අපි කර්මස්ථානයේ නියම කරන්නේ. අතීත භාවනා කරපු අපේ ගුරු ස්වාමින් වහන්සේලා මේ ඒ චරිතයට අනුව කර්මස්ථානයේ නියම කළේ. නමුත් බුදුරජාණන් වහන්සේට හරියටම මේ චරිතය අඳුන ගන්න පුළුවන් ඇසිපිය ගහන මොහොතකින්. අපි විසුද්ධි මාර්ගයේ නම් චරිත 6කට වර්ග කරනවා නේ. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත. ඒ චරිතවලට අදාළව තමයි යෝගාවචරයන්ට කර්මස්ථාන දෙන පුද්ගලයා විසින් භාවනාව පැහැදිලි කරන්නේ. එතකොට එයා දැන් බුදු කෙනෙකුට පුළුවන් සද්ධාව යාගේ කොයිතරම් සම්පූර්ණ වෙලා තියෙනවද? තව දුරටත් සද්ධාව කොයිතරම් වැඩෙන්න ඕනද? සද්ධාව වැඩෙන්න තියෙන සම්බාධකේ මොනවද? ඒ සම්බාධකේ ඉවත් කරනවා නම් ඉවත් කරන්න ඕන කර්මස්ථානේ මොකද්ද? මේ ඔක්කොම ඇසිපිය ගහන මොහොතකින් දැනගන්න නුවණට තමයි ආසයානුසේ ඥානයි කියලා කියන්නේ. දැන් මෙතන ලෝකේ චරිත විශ්ලේෂණය නෙමෙයි. දැන් අපිට ආසයානුසේ ඥානෙ පහල කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් මේක අහගන්න විදියක් නැති නිසා මේ ධර්ම ඥානය තුලින්, දහම් දැනුම තුලින් අපිට පුළුවන් වෙන්න ඕන මම කෙබඳු චරිතයක්ද නියෝජනය කරන්නේ. මම සද්ධා චරිතයක්ද, බුද්ධි චරිතයක්ද, විතර්ක චරිතයක්ද, රාග චරිතයක්ද, දෝෂ චරිතයක්ද, මේවා ඔක්කොම අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මා තුල පැන නගින වැඩෙන දේ මොකද්ද කියලා තමා තුල කුසලතාවයක් තියෙන්න ඕන. රාග චරිතයක් නම්
එයා සුභ සංඥාව දුරු කර ගැනීම පිණිස ඒකාන්ත වශයෙන් පින්වත්නි අසුභ භාවනාව වැනි කර්මස්ථානයක් දියුණු කරන්න. එතකොට තමා තුලින්ම මේක විශ්ලේෂණය කරලා හොයා ගන්නයි තියෙන්නේ. දෝෂ චරිතයක් නම් ඒක ඒ තුල යෝනිසෝ මනසිකාරය උපදවාගෙන මෛත්‍රිය වැනි භාවනාවක් ප්‍රධාන කොටගෙන පුහුණු කරන්නයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට අපි දැනගන්න ඕන පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව දැන් විසුද්ධි මාර්ගයේ ඔහොම චරිත වර්ග කළාට පින්වත්නි බුදුරජාණන් වහන්සේ චරිතය වර්ග කරන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි කියලා. ප්‍රධාන වර්ග කිරීම තුනක් මුල් බුද්ධ දේශනාවල දකින්න ලැබෙන්නේ. එතකොට පුඤ්ඤාභි කියලා කියන්නේ කාමාවචර කුසල් සිත් අනුව වර්ග කරනවා. එතකොට ඒ වගේම පින්වත්නි ඒ කියන්නේ පින අනුව පව අනුව ධානයේ අනුව ඒ වැඩිීමේ කුසලතාවයේ අනුව එයාගේ සාංශාරික පැවතුම් කොහොමද පින අනුව හැදිලා තියෙන්නේ පව අනුව කොහොමද ධානයේ අනුව කොහොමද හැදිලා තියෙන්නේ මේ මොහොතේ කොහොමද හිත හැදිලා තියෙන්නේ කියන ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ වර්ග කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට මෛත්‍රිය පාදක කරගෙන ධානය උපදවා ගන්න පුළුවන්ද බැරිද? මේ ආසයානුසේ ඥාණයෙන් තමයි ඒක දැනගන්නේ. නමුත් දැන් අපිට ඒක දැනගන්න නැති නිසා අර ප්‍රධාන චරිත 6 ඔස්සේ මම කුමන චරිතයක්ද කුමන චරිතය කියන ගොඩටද මං වැටෙන්නේ කියලා බලලා ඒ ඔස්සේ හිත දියුණු කරගෙන යන්නයි තියෙන්නේ. අන්න ඒකයි මාර්ගඵලලාභින් අද අඩු වෙලා තියෙන්නේ. ඇයි? මුල් කාලේ මේ ආසයානුසේ ඥාණින් ඇසිපිය ගහන මොහොතකින් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා පුඤ්ඤාභි සංකාරයට බර කෙනෙක්ද අපුඤ්ඤාභි සංකාරයට බර කෙනෙක්ද සංසාරේ කොහොමද පින වැඩිලා තියෙන්නේ පව වැඩිලා තියෙන්නේ ආනිඤ්ඤාභි සංකාරයට බර කෙනෙක්ද මෙයා සසර ධානයේ පුහුණු කරපු කෙනෙක්ද ධානයේ පුහුණු නොකරපු කෙනෙක්ද මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ආසයානුසේ ඥාණින් දැනගන්නවා පින්වත්නි. ඊළඟ එක තමයි කතමාච සත්තානං අදිමුච්ඡතාව. ඒ පුද්ගලයා තුල ඇතිවෙන පෑහීම දැක ගන්නවා. අර කිරි සමග සැසඳෙනවා වගේ, පැණි සමග සැසඳෙනවා වගේ, අසූචි සමග සැසඳෙනවා වගේ, උසස් පුද්ගලයන් සමග සැසඳෙනවා වගේ. ඒ සත්‍යයේ අදිමුච්ඡතාවය දැන ගන්නවා. එතකොට සද්ධාව නැති අය හැම වෙලාවකම සද්ධාව නැති අය තුලමයි ඇසුරට යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ස්වභාවයේ තේරුම් අරගෙන ඒකෙන් නිවනට උදව් කරන්නේ ශ්‍රද්ධාව ඇති අයගේ ඇසුරට යොමු කරනවා. වීරිය නැති අයගේ ඇසුරටමයි යොමු වෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දැන් ඔය සමහර අවස්ථාවල අක්‍රමවත් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා මේ සාරිපුත්තත් එක්ක ඉන්න ටික කාලයක් කියලා. ඇයි? උන්වහන්සේගේ ක්‍රමය හරීම ක්‍රමවත්. වත්පිළිවෙතේම හරීම ක්‍රමවත් සාරිපුත්ත හාමුදුරුවෝ. අන්න ඒ වගේ ඒ පුද්ගලයාගේ අදිමුච්ඡතාවය දැනගත්තට පස්සේ එයාගේ හිත වැඩෙන පැත්ත අපිට හොයන්න බෑනේ. මොකද ඉන්න විදියට නිකන් බොහොම සංසුන් වගේ පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ පුද්ගලයා තුල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙනවා නම් කොයි ඇසුරකටද යොමු කරන්න ඕන කොයි වාසයක් තුලද ඒ පුද්ගලයාට සද්ධාවට උදව් කරන්නේ වීරිය මෙතන සද්ධාව දාඩු වීරිය දාඩු සතිය දාඩු සමාධිය දාඩු ප්‍රඥාව දාඩු කියලා මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වල අඩුව කොතනද තියෙන්නේ ඒ අඩුව පුරවනවා නම් කොතනටද මේ භික්ෂුව ඇසුරට යොමු වෙන්න ඕන පාරිසරික සාධක කොහොමද හැදෙන්න ඕන මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දකින්න. දැන් අපිට මේක දැක ගන්න විදියක් නැහැ. ඉතින් මාර්ගඵලලාභින් අඩුවීම ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා අපි දැනගන්න ඕන මගේ ස්වභාවය මගේ අදිමුච්ඡතාවය කොපමණද? ඒතර මා තුල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ස්වභාවයේ කොපමණද වැඩිලා තියෙන්නේ? මම ඇසුරට යනවා නම් කෙබඳු කෙනෙක්ගේ ඇසුරද? මොකද මේ ඇසුර කියන එක මේ ධර්ම මාර්ගයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් තමයි පින්වත්නි. ඊටාම වැදගත් දෙයක් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. මේ පෙර පින් ඇති බව තේරුම් අරගෙන පතිරූපදේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. ඒක හරිය වැදගත් දෙයක් ධර්ම මාර්ගයට.
එතකොට තමයි සත්පුරුෂයා හරහා මේ ආධ්‍යාත්මික ගුණධර්ම මත ශක්තිමත් වීමට උපකාරය ලැබෙන්නේ පින්වත්නි. එතකොට මේ ඒ පුද්ගලයා තුළ පවතින අදිමුච්ඡතාවයේ අනුව තමයි පින්වත්නි ඒ පුද්ගලයා ඇසුරට ඒ පුද්ගලයන් යොමු වෙන්නේ. දැන් ඔය සක්මන් කරන වෙලාවට සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක ඒ සියලු භික්ෂුන් වහන්සේලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ මහණෙනි ඔය ඔක්කොම හොඳට ධර්මයේ දන්න අය කියලා. මුගලන් හාමුදුරුවෝ එක්ක විශාල පිරිසක් එදා ගිජ්ජකූට පර්වතයේ සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේම කියන ඔය ඔක්කොම එරදිමත් අය කියලා. අනුරුද්ධ හාමුදුරුවෝ එක්ක සක්මන් කරනකොට ඔය ඔක්කොම හොඳට දිවස්ලාභී ඉන්න අය කියලා. මොකද ඒ තැන්වලදී අදිමුච්ඡතාවයේ ගොඩ නැගෙන්නේ. හරියට කිරි සමග පෑහෙනවා වගේ. පැණි සමග පෑහෙනවා වගේ. අසුචි සමග දේවදත්ත භික්ෂුව එක්ක ගියේ ඒ වගේම පිරිසක් තමයි. එතකොට දැන් සමහර වෙලාවට කොතනක හරි ඒ කියන්නේ කුසලතාවයේ තියෙන කෙනෙකුට පවා වරදින්න පුළුවන්. එතකොට එයාව ඇදලා සුදුසු වර්ගීකරණයකට යොමු කරලා ඒ ඇසුර තුලින් සත්‍ය අවබෝධය මතු කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. නමුත් අද අපිට එහෙම එකක් නැති නිසා අසත්පුරුෂයා දුරු කරගෙන සත්පුරුෂයාගේ ඇසුරේ ඉන්න හරි අමාරුයි. මොකද අද අසත්පුරුෂයා ඉන්නවා සත්පුරුෂයා වගේ. ඒ නිසා සත්පුරුෂයයි අසත්පුරුෂයයි හොයාගන්න බෑ. ඒ නිසා අද ඊටාම හොඳින් නුවණින් විමර්ශනය කරලා සත්පුරුෂ භූමිය හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක බුදු කෙනෙක් එදා කරලා දුන්න නිසා එකල සමාජයේ විශාල මඟඵලලාභීන් ප්‍රමාණයක් බිහි වුණා. ඊළඟට තමයි පින්වත්නි මේ භව්‍ය අභව්‍යතාවය. භව්‍ය අභව්‍යතාවයේ බුදුරජාණන් වහන්සේ දැනගන්නේ ආශ්‍රයානුසේ ඥානය තුලින් පින්වත්නි. නිවන් දැකීමට මේ ජීවිතේ පුළුවන්ද? භව්‍යයිද? අභව්‍යයිද? දැන් භව්‍ය පුද්ගලයෝ ඉන්නවා. උග්ගටිතඤ්ඤ, විපචිතඤ්ඤ, ඤෙය්‍ය. මෙන්න මේ අය භව්‍යයි මේ ජීවිතය අවබෝධය. ඒතකොට ඒ බුදුරජාණන්සේ දකිනවා යාගේ විදර්ශනා ඥානෙ සංසාරේ වැඩිලා තියෙන බව. එතකොට පදපරම එයා අභව්‍යයි. යාර කොච්චර බණ කිව්වත් හරියන්නේ නැහැ. එතකොට ඒ වගේ අය ආරාමයේ අල්ලපු වැටේ හිටියත් බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් බණ කියන්න ගිහින්නේ සුගතියට යන්න පුළුවන් නම් එයාට උදව් කරලා සුගතියට යන විදියට පාර පෙන්නලා අමුතුවෙන් බණ කියන්න ගිහින්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ සුගතියේ ගිහින් තියෙනවා. ඊට පස්සේ අභව්‍ය වෙනවා. කම්මාවරණ වලින් වැහිලා තියෙනවද? ඊට පස්සේ පින්වත්නි කිලේශාවරණ වලින් වැහිලා තියෙනවද? ඊට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතය තුළ මේ ඔය නියත මිත්‍යා දෘෂ්ටියෙන් එහෙම වැහිලා තියෙනවා. ඒකම තමයි කිලේශාවරණ කියලා කියන්නේ. අතීත අකුසල් විපාක වලින් වැහිලා තියෙනවා. ඒකට අපි කියන්නේ විපාකාවරණ කියලා. ඒතකොට මේ පුද්ගලයා තුල කම්මාවරණය, කිලේශාවරණය, විපාකාවරණය, ශ්‍රද්ධාව නැතිකම, ප්‍රඥාව නැතිකම නිසා එයාගේ අවබෝධය කොයිතරම් වැහිලා තියෙනවද? වැහිලා තියෙනවා නම් ඒක විවෘත කරන්න මොන වගේ දේවල්ද කරන්න ඕන? විවෘත කරන්න බැරිද? විවෘත කරනවා නම් කෙබඳු පටිපාටියකටද යන්න ඕන කියලා මේ බබ්බාබ්බතාවය. ඒකට කියන්නේ භව්‍යාභව්‍යතාවය පිළිබඳ දකින්නේ ආසයානුසේ ඥානය තුලින්. දැන් ඉතින් අපිටම තමයි විමස ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි අවබෝධය කරා ගියපු අයගේ විශාල අඩුවක් තියෙන්නේ පින්වත්නි. එතකොට අපි ඒක හොඳට තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ එදා ආසයානුසේ ඥානීන් දැකපු කුමක්ද දැක්කේ? ආශ්‍රව දැනගත්තා, අනුසේ දැනගත්තා, චරිතේ දැනගත්තා, අදිමුක්ඛතාවය දැනගත්තා, භව්‍ය අභව්‍යතාවය දැනගත්තා. මෙන්න මේ පස් තැන තමා විසින් විමසන්න දැන්. මොකද්ද? මගේ ආශ්‍රය කෙබඳුද? මගේ අනුසය ධර්මයන් කෙබඳුද? මම මොන වගේ චරිතයකටද මම ලඟු වෙන්නේ? ඒක එහෙමනම් ඉබඳු චරිතයකට භාගතුන් වහන්සේ වදාළ කර්මස්ථානයේ කෙබඳුද? මගේ අදිමුච්ඡතාවය මොකද්ද? මට භව්‍ය අභව්‍යතාවයේ කොපමණද? මම උග්ගටිතඤ්ඤද? විපචිතඤ්ඤද? පදපරමද? ඤෙය්‍යද? මේ විදිහට අවබෝධයට භව්‍ය අභව්‍ය පුද්ගලයෝ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා. එතකොට දැන් කම්මාවරණ මගේ බැරි වෙලා හරි ආනන්තරී පාප කර්මිකින්වත් මාව වැහිලා ගියාද? තමාව විමසන්න ඕන නිතර. මම අතීත කුසල කර්ම වලින් මාව වැහිලවද්ද? කිලේශාවරණ මිත්‍යා දෘෂ්ටියෙන් මම වැහිලවද්ද? මෙන්න මේ විදිහට තමා තුලින්ම මේ පස් තැන විමසලා තමාට නිවනට එන්නයි තියෙන්නේ. ඒ නිසා මුල් කාලේ තරම් මඟඵලලාභින් බිහි වෙන වේගය අඩුයි. මොකද ආසය අනුසේ ඥානින් දැකලා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයාට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් තිබෙන්නේ නැහැ.
අද ධර්මයේ ඔස්සේ අපටම ඒ ගැන විමසන්නයි තියෙන්නේ. ඒ බඳු විමසීමක් තුලින් මේ පස්තැන තමන් උදේ හවස විමසන්ට, ඒ කියන්නේ තවදුරටත් මේක ඉගෙන ගන්න ආසයානුසේ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දැකලා ශ්‍රාවකයා ධර්මයට යොමු කරපු කාරණා තමා විසින් දැකලා ධර්ම මාර්ගයට යොමු වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේක බොහොම විස්තරාත්මක දේශනාවක් වුණත් අපි කෙටියෙන් පැහැදිලි කළේ. මොකද බොහෝ දෙනෙක් මේ ආසයානුසේ ඥානය ගැන මේ ඊයේ පෙරේදා මෑත කාලේ වේගෙන් විමසුවා. මොකද අපි දේශනා කීපයක ආසයානුසේ ඥානය කියන වචනේ පාවිච්චි කරපු නිසා. ඒ නිසා ඒ බඳු තමා තුළම විමර්ශනයක් හදාගත්ත ශ්‍රාවක භාවයක්